හරි පුතේ අපි අද සාකච්ඡා කරන්න යන්නේ ඔයාගේ උසස් පෙළ විෂය ධාරාවේ තියෙන අනුක්‍රමික තර්කන පරිපත. නැත්නම් අපි කියනවා පිළිපොළ කියලා. මෙන්න මේ පිළිපොළ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තමයි යන්නේ. මම මේ පළවෙනි වීඩියෝ එකකින් සාකච්ඡා කරන්නේ ඉස්සෙල්ලාම NAN ద్వාර වලින් නිර්මාණය කරන SR පිළිපොළ සම්බන්ධයෙන්. හරියට අපි පාඩම සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. දැන් මේ අනුක්‍රමික තර්කන පරිපත. අනුක්‍රමික තර්කන පරිපත කියලා දෙයක් තියෙනවා පුතේ. අපි කියනවා sequential logic circuits කියලා. මේ අනුක්‍රමික තර්කන පරිපත තමයි පුතේ අපි ඔය කතා කරන්නේ පිළිපොළයන් කියලා සාකච්ඡා කරන්නේ. අනුක්‍රමික තර්කන පරිපතවල මූලිකම තැනුම් ඒකකයේ පිළිපොළ වේ. එහෙනම් මේ sequential logic circuit එකක් හදන්නේ flip flop පාවිච්චි කරලා. ඔයාලා SR පිළිපොළ කියන්නේ එක වර්ගයක් විතරයි. පිළිපොළ වල විශේෂත්වය තර්කන තත්ත්ව මතක තබා ගැනීම හැකියාව. දැන් මේ පිළිපොළ වලට පුළුවන් පුතේ මෙමරියක් තියෙනවා. එයාට පුළුවන් මේ තර්කන තත්ත්වයන්, ඒ කියන්නේ තර්කන තත්ත්වවල තියෙන එක්ක බිඳුව නගයන් මේ එක බිඳුවකින් නගයන් මෙයාට ගබඩා කරලා තියාගන්න පුළුවන්. යම් තර්කන තත්ත්වයක ප්‍රතිධානය ලබා ගැනීමේදී ඊට පෙර තත්ත්වයේ සැලකිලිට ගත යුතු වේ. දැන් පුතේ මේ පිළිපොළ වලට කරයි තේරෙයි කලින් තියෙන අවුට්පුට් එක ඊළඟ ඉන්පුට් එකට ආදානයක් වශයෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟ පරිපතේ ඉන්පුට් එකක්. හරියට කලින් පරිපතේ අවුට්පුට් එක ඊළඟ එකට ඉන්පුට් එකක් කරගන්න පුළුවන්. මෙන්න මේක තමයි කියන්නේ යම් තර්කන තත්ත්වයේ ප්‍රතිධාන ලබාගෙන ඊට පෙර තත්ත්වයේ සැලකිලිට ගත යුතු වේ කියලා කියන්නේ ඒකයි. බලන්න ඊට පස්සේ සසම්භාවී ප්‍රවේශ මතකය. ඒ කියන්නේ RAM එකේ දත්ත තැන්පත් කිරීමේදී පිළිපොළ භාවිත කරනවලු. සමහර පිළිපොළ බල ස්විච්යන් මෙන් ක්‍රියාත්මක කරද බල ස්විච් කියන්නේ පුතේ පවර් බටන් එකනේ. දැන් පළවෙනි පාර පවර් බටන් එක එවුවා මොකද වෙන්නේ? පළමු අවස්ථාවේ ආදානය එක වන විට ප්‍රතිදානය එක වේ. පළවෙනි අවස්ථාවේ බටන් එක පුෂ් කරලා අපි එවුවාම අවුට්පුට් එක එක වෙනවලු. හැබැයි දෙවෙනි අවස්ථාවේම පවර් බටන් එක ඔබනකොට මොකද වෙන්නේ? අවුට්පුට් එක 0 වෙනවලු. ඒක තමයි මේ කියන්නේ. ආදානය එකේදී එක් අවස්ථාවක ප්‍රදානය එක වෙනවා, අනෙක් අවස්ථාවේ ආදානය එක වෙද්දී ප්‍රදානය 0 වෙනවා. දැන් මේ පිළිපොළ නිර්මාණය සඳහා පිළිපොළ නිර්මාණය සඳහා NAN NOR වගේ ස්වර ద్వාර අපි පාවිච්චි කරනවා. NAN NOR වලින් තමයි අතරම flip flop නැත්නම් පිළිපොළ නිර්මාණය කරන්නේ. එහෙනම් බලමු අපි ඉස්සෙල්ලා මොන පිළිපොළ සාකච්ඡා කරන්න මම මේ නෝට් එකෙන් SR පිළිපොළ. SR පිළිපොළ අපි SR කියන්නේ set reset කියන අදහස තමයි පිළිපොළ වල ඉංග්‍රීසි වලින් කියන්නේ flip flop කියලා කියනවා. එතකොට මේ SR පිළිපොළ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි NAN SR පිළිපොළ, අනිත් කෙනා තමයි NOR SR පිළිපොළ. NAN එකට අපි කියනවා NAN අගුළු පිළිපොළ කියලා සිංහලෙන් කියනවා. NOR කෙනාට කියනවා අපි NOR අගුළු පිළිපොළ කියලා කියනවා. දැන් පුතේ මේ රූප සටහනෙන් පේන්නේ මේ logic circuit එක NAN SR flip flop එක logic circuit එක බලන්න. මේකේ SR කියන්නේ මොනවද ඇත්තටම? ආදානයන් විදිහින් SR ආදානයන් මොන අතර Q සහ Q dash නැත්නම් Q bar කියන ඒවා මොනවද? ප්‍රතිදානයන් වේ. S සහ R ආදාන වලට අමතරව දැන් මේ දෙන්න ආදානයන්ලු ඊට අමතරව Q සහ Q dash ප්‍රතිලෝමව ආදාන ලෙස ක්‍රියාත්මක. දැන් උදාහරණයක් මෙන්න මේ Q කියන කෙනා දෙවෙනි තාර්කන NAN දෙකට මේ දෙවෙනි NAN ద్వාරයට මොකද්ද වෙන්නේ? ආදානයක් වෙනවා. මෙතන Q dash කියන අවුට්පුට් එක මෙන්න මේ NANට කවුද වෙන්නේ? ආදානයක් වෙන්නේ. නම් එක් අවුට්පුට් එකක් ඊළඟ පරිපතයට කවුද වෙන්නේ? ඉන්පුට් එකක් වෙනවා. එක් අවුට්පුට් එකක් ඊළඟ පරිපතයට කවුද වෙන්නේ? ප්‍රතිලෝමව ඉන්පුට් එකක් වෙනවා. මෙන්න මේක තමයි පිළිපොළ වල සිද්ධ වෙන්නේ. බලමු එහෙනම් අපි NAN අගුළු පිළිපොළයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි පුතේ දැන් පිළිපොළේ ක්‍රියාකාරීත්වයට කලින් NAN ద్వාරයක සත්‍යතාවක අපි පොඩ්ඩක් නිරීක්ෂණය කරලා බලමු. NAN ద్వාරයක අපි ආදාන දෙක නම් 0 0 1 1 0 1 0 1 නේ නේද? පරිපතයක සත්‍යතාවක තියෙන්නේ NAN ద్వාරයක. එහෙනම් අවුට්පුට් එක AND එක වෙන්නේ 0 වරක් 0 0යි 0 වරක් 1 0යි 1 වරක් 0 0යි 1 වරක් 1 1යි. NAND එකේදී වෙන්නේ පුතේ මෙන්න මේ ආදානයන් මේ 0 0 0 1 කියන ඉන්පුට්ස් ටික ආපහු යනවා මොකක් කරාද? not එකක් කරා යනවා. එතකොට 0 1 වෙනවා 0 1 වෙනවා 0 1 වෙනවා 1 0 වෙනවා. එහෙනම් බලන්න NAND එක හැටි එක් ආදානයක් හරි බිඳුවල මේ එකක් හරි බිඳුව නම් මොකද අවුට්පුට් එක වෙලා දිනවා NAND එක. ණයත් මතක තියාගන්න එක ඉන්පුට් එකක් කරමේ බිඳුවේදී එක වෙලා බිඳුවේදී එක වෙලා මෙයා බිඳුවේදී අවුට්පුට් එක වෙලා එක ඉන්පුට් එකක් හරි එක ඉන්පුට් එකක් හරි බිඳුව නම් NAND එක අවුට්පුට් එක මොකද වෙන්නේ? එක වෙනවා. ණයත් මං කියන්නම් එක ඉන්පුට් එකක් හරි බිඳුව නම් NAND එක අවුට්පුට් එක වෙනවා. ආදාන සියල්ලම එක වෙද්දී NAND එක අවුට්පුට් එක කවුද පුතේ? 0 වෙනවා. එහෙනම් බලමු පළවෙනි තර්කන අවස්ථාව. පළවෙනි අවස්ථාව මම case 1 කියලා ගන්න නම් ඒක
S වලගේ බිඳුවේ සහ R බිඳුව කියන අවස්ථාව දැන් පුතේ මම වෙනම සත්‍යිතාවක කැඳ ගන්නවා මෙන්න මේකට දැන් මේ SR පිළිපොලේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන්න. ඒක මේ මම ප්‍රැක්ටිස් එකේ නැත්නම් මම පළපුරුද්දෙන් කරන වගුවක්. ඔයාලට මේක සැරේටම තේරෙන්නේ නැති නමුත් මම කරන් යති පියවර පියවර පොඩ්ඩක් බලාගෙන කොහොමද වෙන්නේ කියලා බලන්න. පළවෙනි අවස්ථාවේ මම S බිඳුවයි R බිඳුවයි කියලා සලකලා තියෙනවා. දැන් බලමු S බිඳුවේදී R බිඳුවේදී කොහොමද Q1 උනේ Q bar 1 උනේ කියන මේ අවුට්පුට් කොහොමද ගත්තේ කියලා බලමු. දැන් මෙතන මම මේ වාක්‍යයෙන් කියන බලන්න පළවෙනි එක. නැන් ద్వාරයේ ආදාන එකක් හෝ බිඳුවට ප්‍රතිදානය එක වේ. දැන් මෙතන S බිඳුවයිනේ. කලින් මං කිව්වා මේ බලන්න එකක් හරි බිඳුව නම් අවුට්පුට් එක වෙනවා. දැන් මෙතන S බිඳුව නම් නේ නැන් ద్వාරයේ ආදාන එකක් හෝ බිඳුව ප්‍රතිදානය එක වෙම නිසා S වලගේ එක විට අවුට්පුට් එක Q වලගේ මොකද වෙන්නේ? එකක් හරි බිඳුව නම් Q වලගේ මොකද වෙන්නේ පුතේ? එක වෙනවා. එහෙනම් Q වලගේ කීයද දැන් මෙතන 1යි. 1යි එහෙම ඇවිල්ලා තියෙන්නේ. නැන් ద్వාරයේ ආදාන එකක් හෝ බිඳුවට ප්‍රදානයක ආපහු ඒව ගන්න තියෙන මං කියන. එමෙ නිසා R වලගේ බිඳුව නම් මෙයාගේ අගේ බිඳුවනේ. S බිඳුව R බිඳුවනේ. එහෙනම් මෙයා බිඳුව කියන අවස්ථාවේදී Q භාවලගයත් මොකද වෙන්නේ? 1 වේ. දැන් මෙහෙනම් මෙයත් 1යි මෙයත් 1යි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. Q කියන කෙනා 1 වෙද්දි Q බාත් 1 වෙන්න පුළුවන්ද? බෑනේ. ප්‍රතිලෝම න්‍යායදී අපි කියනවා Q1 නම් Q බා බිඳුවයි. Q බා 1 නම් Q මොකද වෙන්නේ? බිඳුව අගේ මාරු වෙනවා. එහෙනම් මෙතන Q1 දී Q බා 1 වීම විය නොහැකි අවස්ථාවක්. මේක පොඩ්ඩක් මතක තියාගන්න. ඒක විය නොහැකි අවස්ථාවක් නේ. කවදාත් එහෙම දෙයක් වෙන්න බෑ. එහෙනම් බලමු මම මේ නැන් ద్వාරයේ සත්‍යයක් නැවත නැවත ඇදලා තියෙනවා අපිට පාවිච්චි කරද්දි ලේසි වෙන්න. මේක ලොකුවට හිතන්න එපා. මම මේ නැන් එක ඇද්දී අපිට තර්ක කරද්දී ඒක ටක් ගාලා ඇක්සස් කරන්න පහසු වෙන්න. එහෙනම් බලන්න දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාවේ මම සලකලා තියෙන්නේ S බිඳුව සහ කවුද? R1 කියන අවස්ථාව. බලමු මේක එක බිඳුව ආවේ කොහොමද කියලා. නැන් ద్వාරයේ ආදාන එකක් හෝ බිඳුව නම් ප්‍රදාන එක වේ. එහෙනම් බලන්න S වලගේ බිඳුව නිසා අනිවාර්යෙන් R Q වලගේ S වලගේ බිඳුව නිසා අනිවාර්යෙන් Q වලගේ කීයද පුතේ වෙන්නේ? 1 වෙන්න ඕනේ. ඇයි ආදාන එකක් හෝ බිඳුව නම් අවුට්පුට් එක වෙනවා නැන් එකක් නිසා මේ බලන්න. එකක් හරි බිඳුව නම් අවුට්පුට් එක වෙන්න ඕනේ. එම නිසා S යගේ බිඳුවටදී Q යගේ 1 වේ. එහෙනම් Q වලගේ ඇයි 1 උනේ? මේ S වලගේ බිඳුව නිසා. Q යගේ දෙවන නැන් සඳහා ආදානයක් වෙනවා. දැන් මේ මෙතන Q වලගේ 1 නාවේ එයා මේක දිගේ එනවා එක ඉන්පුට් එකක්. එක ඉන්පුට් වෙනව නේද? R වලගේ දැන් කීයද පුතේ? 1යි. R වලගේ 1යි Q වලගේත් 1යි. එහෙනම් 1යි 1යි ඉන්පුට් කරොත් අවුට්පුට් එක කීයද? 1යි 1යි ඉන්පුට් කරොත් නැන් වලගේ බිඳුවයි. එහෙනම් Q dash වලගේ දැන් කීයද පුතේ බිඳුව බලන්න. නැන් වල ආදානයන් වන නිසා Q යගේ ආදානයක් වන නිසා Q වලගේ එකේදී සහ R වලගේ එකේදී මෙයත් එකයි මෙයත් එකයි. එහෙනම් Q බා කීයද පුතේ? බිඳුව වෙනවා. මේ බලන්න දෙන්නම එක නම් අවුට්පුට් එක නැන්ඩ් එකේ බිඳුව වෙනනම් මෙතන Q වලගේ එකයි Q බා වලගේ කීයද පුතේ වෙන්නේ? බිඳුව වෙලා තියෙනවා අපිට. එහෙනම් බලමු අපි ඊළඟ අවස්ථාව තුන්වන අවස්ථාවේ මම සලකලා තියෙන්නේ S වලගේ එක සහ R වලගේ එක කියන අවස්ථාවනේ. S වලගේත් එකයි R වලගේත් එකයි. එහෙනම් S1 R1 සලකලා බලමු. S වලගේ එකේදී සහ R වලගේ එකේදී Q සහ Q dash සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැක. ඇයි හේතුව? මෙයා එක මේ එක නැන්ඩ් එකක් ගැන දැනගත්තම අපිට එකපාරටම කියන්න බෑ. බිඳුව නම් එකපාරට කියන්න පුළුවන් අවුට්පුට් එක එකයි කියලා. හැබැයි එක ඉන්පුට් එකක් විතරක් එක වෙද්දී අපිට අවුට්පුට් එක ගැන කියන්න බෑ. මන්දයක් නැන්ඩ් වාරයේ එක් ආදානයක් එක වෙනවිට ප්‍රදාන සම්බන්ධයෙන් කිසිවක් නිශ්චිතව කියන්න බෑ. එම නිසා S වලගේ එකේදී කියන පළවෙනි අවස්ථාව අපි S1දී Q1 කියලා අපි උපකල්පනයක් කරනවා. ඇත්තටම නෙවෙයි. අපි හිතනවා S වලගේ එකේදී Q වලගේ එකද කියන්නේ උපකල්පනයක් අපි කියලා එකද කියලා අපි උපකල්පනයක් කරනවා. එක වෙන්න පුළුවන් නේ. එවිට R වලගේ එක සහ Q වලගේ එක නිසා. එහෙනම් බලන්න මේ අවස්ථාව මම කරේ Q වලගේ එකයි කියලා උපකල්පනය කරා. එහෙනම් Q වලගේ එක නම් මේක ඉන්පුට් එකක් කරනවා මේ ඊළඟ පරිපතේට. R වලගේ එකයි. එහෙනම් ආපහු එකයි ආපු ගාම උත්තරේ මොකද වෙන්නේ පුතා? Q dash වලගේ බිඳුව වෙනවා. ආදානන් දෙකම මේ බලන්න. දෙකම එක නම් අවුට්පුට් එක බිඳුවයි. එහෙනම් R වලගේ එක සහ Q වලගේ එක නිසා නේද? Q dash වලගේ බිඳුව වෙන. එහෙනම් මෙතන මොකද වෙන්නේ? Q dash වලගේ බිඳුව වුණා. සත්‍යතාවක දෙස බැලීම් පෙනී යන්නේ S සමානයි බිඳුව සහ R බිඳුව අවස්ථාවේ R සමාන 1 අවස්ථාව ලැබුණු අගයන්ම S සමාන 1 සහ R සමාන 1 දී ලැබී ඇති බව දැන් බලන්න
මේ කලින් පියවරේදී ලැබුණා කියන්නේ S බිඳුවේ සහ R එකේදී ලැබුණ එක බිඳුව තමයි S වලගේ එකේ සහ R වලගේ එකේදී ලැබෙන්නේ අපිට. එහෙනම් එක බිඳුව තමයි ඇදලා. එහෙනම් මෙන්න මේ පෙර ආගේම තමයි අපිට ලැබිලා තියෙන්නේ. පොඩ්ඩක් ඒතර අපි මතක තියාගමු. දැන් හැබැයි මම මෙතන රතු පාටින් දාලා විස්තර කරනවා S වලගේ එකේදී Q වලගේ එක කියලානේ අපි දැනට උපකල්පනය කරේ. හැබැයි පස්සේ වෙලාවක අපි මොකද කරන්නේ? S වලගේ එකේදී Q වලගේ බිඳුව කියලාත් අපි උපකල්පනය කරන්න ඕනේ. මොකද එකපාරටම අපිට Q වලගේ එකයි කියලා කියන්න බෑ. එහෙනම් අනිත් අවස්ථාවත් අපි සලකලා බලමු. ඒක පස්සේ සාකච්ඡා කරනවා මම මේකේ. එහෙනම් බලමු සිව්වන අවස්ථාව මොකද වෙන්නේ කියලා. S වලගේ එකේදී R වලගේ බිඳුව අවස්ථාව. දැන් මෙතන R වලගේ බිඳුව නිසා අනිවාර්යෙන් R බිඳුව නම් Q භාව ලගේ කියන පුතේ එක වෙන. මොකද NAND ද්වාරයේ එකක් හරි බිඳුව නම් අවුට්පුට් එක මොකද වෙන්නේ? එක වෙනවා. මන්දයක් NAND ද්වාරයේ ආදානයක් හෝ එක නම් ප්‍රදානයේ එක එකයි Q dash වලගේ එක උනේ නම් දැන් මෙතන බලන්න Q dash වලගේ එක වෙනවා. සිව්වන අවස්ථාවේනේ R වලගේ බිඳුව නම් Q dash වලගේ එක වෙනවා. මේ බිඳුව නම් මෙයා අගය එක වෙනවා. S වලගේ එක සහ දැන් මෙයා එකේ ඉන්නේ Q dash කියද පුතේ එකයි. එහෙනම් මෙයා මෙතන එනවා එකයි ඉන්පුට් එක මේ අවුට්පුට් එක මෙයාට ඉන්පුට් එකක් වෙනවනේ එක කියලා. මෙයත් එකයි. එහෙනම් එකයි NAND එකක් කරා ගියාම අවුට්පුට් එක මොකද වෙන්නේ? බිඳුව. එහෙනම් S සමානයි එකේදී සහ Q dash සමානයි එකේදී Q වල අගේ මොකද වෙන්නේ පුතේ? බිඳුව වෙනවා. නේද? ඒකට හේතුව තමයි S වල අගේ එකේදී Q dash වල අගේ ආපහු මෙයාට ඉන්පුට් එකක් වශයෙන් පාවිච්චි කරන නිසා. එහෙනම් මෙතන එනවා Q වල අගේ බිඳුවයි කියලා. එහෙනම් බලමු අපි පස්වන අවස්ථාව මේ හැමතැන පුතේ NAND එක දාලා දින වලට තර්ක කරද්දී පහසුවෙන් බලා ගන්න ඕන නිසා NAND ద్వාරයේ සත්‍යතාව වගුව. එහෙනම් බලන්න ඊළඟ අවස්ථාව පස්වෙනි අවස්ථාව R වලගේ S වලගේ එක සහ R වලගේ එක. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවේ S1 R1 කියන අවස්ථාව. බලන්න අපි කලින් අවස්ථාවකදී S වල අගේ එක කියන්නේ මේ දෙන්න එක කියන අවස්ථාවකදී එකපාරට අපිට අවුට්පුට් එක ගැන කියන්න බෑ. මොකද එකක් එක වුණා කියලා එකපාරට හිතා ගන්න බෑ මේක පරිපත එක ඉන්පුට් එක ගැන කියලා කියන්න බෑ. බිඳුව නම් කියන්න පුළුවන් එකේදී අපිට කියන්න බෑ. හැබැයි මතක ඇතිවලා අපි තුන්වන අවස්ථාවේදී මෙන්න මේ අවස්ථාවට S1ේදී R1ේදී අපි සැලකුවා Q වලගේ කියයි කියලා එක කියලා නේ. එම නිසා අපි මෙන්න මේ අවස්ථාවේ S වලගේ දෙවෙනි අවස්ථාවේ එකේදී අපි Q වලගේ බිඳුව කියලා අපි උපකල්පනය කරන්නේ නැත්නම් වැරදි. කලින් අපි එක කියලා උපකල්පනය කරා. දැන් මොකද බිඳුව කියලා අපි උපකල්පනය කරන්න ඕන. Q වලගේ දැන් බිඳුවන අපි උපකල්පනය කරේ මෙතන. මෙයාගේ බිඳුවයි R වලගේ එකයි. එතකොට මෙතන මෙයා බිඳුව නිසා අනිවාර්යෙන් මෙතන අවුට්පුට් එකේ පුතේ Q dash වලගේ එක වෙන්න ඕනේ. එකක් හරි බිඳුව නම් අවුට්පුට් එක මොකද එන්නේ? එකයිනේ. Q බිඳුව හාර එක විට Q dash එක මන්දයක් එක් ආදානයක් හෝ බිඳුව නම් එවිට NAND ద్వාරයක ප්‍රදානය කියන පුතේ වෙන්නේ එක වෙනවා. එවිට S වලගේ එක සහ R වලගේ බිඳුව ලැබෙන ප්‍රදානම R1 සහ S1ේදී ලැබේ. දැන් බලන්න කලින් අපිට ආවේ S වලගේ එකේදී R වලගේ බිඳුවේදී ආවේ බිඳුව 1. එහෙනම් මෙතනත් එකේදී ආපහු වෙන්නේ බිඳුව 1. දැන් ඔන්න මට දැන් දෙකක් අපිට නෝට් වුණා. මේ බලන්න මෙතනදිත් S1ේදී R1ේදී ආවේ එක බිඳුව. ඒ කියන්නේ මොකද්ද? පෙර අවස්ථාව ආවේ. මෙතනත් S1ේදී R1ේදී අපිට ආපහු ආවේ පෙර අවස්ථාව ආවා. S බිඳුවේදී R බිඳුවේදී Q1යි Q dash එකයි ඒක විය නොහැකි අවස්ථාවක් අපිට ආවේ. එහෙනම් ඔන්න අවසාන සත්‍යතාව අපි අඳිනවා මේ ඔක්කොම සමරියක් නැත්නම් අපි සාරාංශගත කළ මේ විදිහට පිළිපොළෙහි ක්‍රියාකාරීතර වග වදින්න පුළුවන්. මොකද වෙන්නේ පුතේ? SR මේ බිඳුව 1 සැලකුවොත් බතක දන්නේ වලට බිඳුව අවස්ථාවේ බිඳුවේදී Q එකයි Q dash උත් එකයි ඒක වෙන්න බෑ. ඒක නිසා අපි ඒක නොසලකා හරිනයි. හේතුව බිඳුව අවස්ථාවේ දෙකම එක වෙන්න බෑ. ඒක නිසා අපි ඒක නොසලකා හරින පැවතිය නොහැකි අවස්ථාව. බිඳුව එකේදී එක බිඳුව ප්‍රශ්නයක් නෑ නෙමෙයි. බිඳුව එකේදී Q වලගේ එකයි Q dash වලගේ බිඳුව ඒක ප්‍රශ්නයක් නෑ. මෙතන බලන්න එකේදී Q වල S වලගේ එකේදී R වලගේ බිඳුවේදී බිඳුව එක ආවා. බලමු එක බිඳුවේදී බිඳුව එකද කියලා. හරි නේද පුතේ? එක බිඳුවේදී බිඳුව එක ඇවිල්ලා තියෙනවා. හැබැයි එක අවස්ථා දෙකේදී අපිට ආවේ පෙර තත්ත්වය බලන්න. එකේදී මෙතනත් බිඳුව එක ආවේ පස්සෙත් බිඳුව එක අපිට ආවේ. මෙතනත් එකේදී එක බිඳුව ඊට කලිමුත් එක බිඳුව නිසා පෙර අවස්ථාවම ආපහු ඒකයි අපි මේ එක අවස්ථාවේදී හැම වෙලාවම ඊට පෙර තත්ත්වය එනවා කියලා අපි සලකන්නේ. එන්න එහෙම තමයි පුතේ අපි මේ සත්‍යතාවගුවේ මේ බිඳුව සලකා හැරියේ එක අවස්ථාවේදී පෙර තත්ත්වය කියලා ලියුවේ අපි මෙන්න මේ තර්කන හේතු නිසා.
එහෙනම් මෙන්න මේ විදිහට තමයි පුතේ SR අගුළු පිළිපොළේ ක්‍රියාකාරීත්වය අපි සත්‍යතාවක ගොඩනගන්නේ පියවර 5ක් ඔස්සේ සාකච්ඡා කිරීමක් සිද්ධ කරනවා. එහෙනම් පුතේ අපි ඊළඟ වීඩියෝවෙන් NOR පිළිපොළේ නැත්නම් NOR ద్వාරයේ ක්‍රියාකාරීත්වය පාවිච්චි කරලා කොහොමද NOR SR අගුළු පිළිපොළක් ක්‍රියාත්මක වෙන්නේ කියලා සාකච්ඡා කරමු.